වදංශක මෘදුකාංගයේ භාවිතය පිළිබඳව අද අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම වදංශක මෘදුකාංගයේ භාවිතය පිළිබඳ නිපුණතාව සාකච්ඡාට ගන්න. එතකොට වදන් සැකසුම් මෘදුකාංගය භාවිතා කිරීම පිළිබඳ නිපුණතාවය අපි ගොඩනගා ගන්න යන්නේ. දැන් මේක මෙහෙම දිග වාක්‍ය සඳහන් කළාට මෙන්න මේ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ ඔබ අප බොහෝ දුරට හුරු පුරුදු වර්ඩ් යනුවෙන් හැඳින්වෙන මෘදුකාංගය පිළිබඳව. මේ වර්ඩ් යන මෘදුකාංගයේ භාවිතාව වෙන්නේ විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම නිකුත් කර මෘදුකාංගයක් විදියට MS Word කියලා නම් කරනවා. MS Word සමග භාවිතා වෙන මෙහෙයුම් පද්ධතිය වෙන්නේ Windows මෙහෙයුම් පද්ධතිය. අපි අපේ සාකච්ඡාවට ගන්නේ Microsoft සමාගම නිකුත් කරලා තියෙන Word කියන මෘදුකාංගය පිළිබඳව. අපි පොදුවේ මේ සාකච්ඡා කරද්දී Word processing කියලා නම් කරනවා. අපි එහෙමනම් මේ සාකච්ඡාවට ගන්නේ MS Word පිළිබඳව. MS Word ගැන කතා කරද්දී අපට මූලිකවම වඩා පුරුදු හුරුබූටි ඉතා අත්‍යවශ්‍ය දෙයක් සිදු වෙනවා කීබෝඩ් එක නැත්තම් යතුරු පුර භාවිතා කිරීම. අපි ඒ නිසා යතුරු පුර භාවිතා කිරීම ගැන මෙහිදී කුඩා සාකච්ඡාවක් යෙදෙනවා. යතුරු පුර භාවිතා කිරීමට කලින් මම ඒ ගැන සඳහන් කිරීමක් කීපයක් කරන්නම්. ඔබට මින් මතුවට මා ඉදිරිපත් කරන වීඩියෝ දර්ශනය බලා ගැනීමේදී මේ කරුණු වැදගත් වේ. අපි සාමාන්‍යයෙන් පරිගණක යන්ත්‍රයක් හා සම්බන්ධ වන යතුරු පුර නැත්නම් කීබෝඩය බොහෝ දුරට හතරස් ආකාරයක් ගන්නවා. මේ කීබෝඩය තුල මෙන්න මේ ප්‍රදේශයේ අපි දකිනවා F අකුරෙන් යුක්ත වන ෆන්ක්ෂන් කී 12ක් දකිනවා අපි. මෙන්න මේ ප්‍රදේශ සාමාන්‍යයෙන් ටයිප් කරන ප්‍රදේශයකදී දකිනවා. හොඳයි කොටස් වශයෙන් සාකච්ඡා කරමු පසුවට. දැන් මෙතෙන්දී අපි අපේ ප්‍රධාන දේ වෙන්නේ වදංශක මෘදුකාංගයේ භාවිතා කිරීම නිපුණතාව ලබා ගන්න. එතෙන්දී MS Word වල තියෙන අක්ෂර ටයිපින් කිරීමේදී අපට මෙන්න මේ දේවල් වැදගත් වෙනවා. අපි පළමුව දැනගන්න ඕන අපේ මේ යතුරු පූර්වයේ තියෙන මෙන්න මේ ප්‍රදේශය මේක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ typing keys කියලා. මේ typing keys වල යෙදෙන ආකාරය ගැන සාකච්ඡා කරමු. තරමක් අපට අත්‍යවශ්‍ය නිසා. මේ word ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍යයි. මෙන්න මෙහෙමයි. ඔබට පේනවා ඇති මේ ආරම්භක ස්ථානේ මෙතන ඉංග්‍රීසි අක්ෂර පටන් ගනිද්දී මම මෙහෙම දක්වනවා පළමු යතුර Q දෙවෙනි යතුර W තුන්වෙනි යතුර E හතර R පස්වෙනි යතුර T ඊළඟ යතුර Y. මෙන්න මේ ආකාරයට පරිගණක යන්ත්‍රවල අද භාවිතා වෙනවා ලෝකයෙන් පිළිගත් විදිහට මුල් අකුරු කීප මේ ආකාරයට. මෙහෙම නොවන යතුරු පුර භාවිතා වුණා මීට ඈත කාලෙදී. ඒ කාලෙ සිද්ධ වුණ යතුරු පුර භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් ඉංග්‍රීසි අක්ෂර පිළිවෙලට භාවිතා කරන ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට ABCD විදිහට එවැනි දර්ශන තමයි ඔබට ඉදිරිපත් කරන්නම්. හැබැයි අද භාවිතා වෙන්නේ QWERTY මුල් අකුරු විදිහට සඳහන් වෙන පරිගණක යතුරු පුරක් තමයි අදයි භාවිතයට ගන්න. අපි ඒ නිසා ඒ පිළිබඳ අවධානයට ප්‍රධාන වශයෙන් කටයුතු කරමු. දැන් ඊළඟ කාරණේ වශයෙන් මම සඳහන් කරනවා මේ තියෙන හැම අක්ෂරයක්ම උදාහරණයක් ගත්තොත් Q කියන අක්ෂරය ගත්තොත් මේ අක්ෂරය තියෙන්නේ මේ වගේ කොටු වුණු ප්‍රදේශයක මෙන්න මේ ආකාරයට තියෙන්නේ. මේ පහලින් යම් ඉඩක් ඉතිරි කරලා තියෙනවා. මේ පහලින් ඉඩ ඉතිරි කරලා තියෙන්නේ simple Q අකුර සටහන් කිරීම සඳහා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දකින්න ඕන පරිගණක යන්ත්‍රයක
යතුරු පුවරුවේ හැම කී එකකම යතුරුකම උඩින් තියෙනවා මුල කැපිටල් අකුර, පහළින් තියෙනවා සිම්පල් අකුර. ඒ ආකාරයට තමයි සියලු දේවල් සටහන් වෙන්නේ. ඒත් අවධානයට තබා ගැනීම වැදගත්. ඊළඟට අපි තව භාවිතා කරනවා අපේ දෑත නිතර නිවැරදිව තබා ගන්න කීබෝඩ් එකේ නැත්නම් යතුරු පුවරුවේ F අකුරයි J අකුරයි කියන අකුරු දෙක අපේ දෑතේ වම් අතේ දබර ගිල්ලට අපි F අකුරත් දකුණු අතේ දබර ගිල්ලට J අකුරත් වෙන ආකාරයට අපි ඇඟිලි තබාගෙන කටයුතු කර යුතුයි මේ ටයිපින් කිරීමේදී. ඒ පිළිබඳව රූප දර්ශනයක් දකින්න ලබා දෙන්නම්. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව. නමුත් ඔබ මෙන්න මේ අක්ෂර දෙක පිළිබඳව අවබෝධය තබා ගත යුතු වෙනවා. මේ අක්ෂර දෙක අපි හඳුන්වන්නේ home position keys කියලා. අපට මෙහි පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ අත්ඇඟිලි තබා ගන්නා ආකාරය පිළිබඳව. මේ අක්ෂර දෙකේ තියෙන විශේෂත්වය වෙන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ඇඟිල්ලෙන් ස්පර්ශ කළ බැලුවොත් ඒ ස්පර්ශයට අපට දැනෙන ආකාරයේ පුංචි එසවීමක් තියෙනවා යතුරු පුරේ F අකුරේ G අකුරේ. සමහර ඒවායි හිතක් කියලා තියෙනවා. සමහර ඒවායි ඉරි කැලක් කියලා තියෙනවා. කෙසේ නමුත් ඔබට සාමාන්‍යයෙන් ස්පර්ශ කිරීමෙන් දැනගන්න පුළුවන් ආකාරය කියලා තියෙනවා. මේ තමයි ලෝක සම්මත ක්‍රමය. නිසා මේ ක්‍රමයට යතුරු පුරේ අක්ෂර දෙක කියලා තියෙනවා home position keys විදියට. යතුරු පුරව ආදානුපක්‍රමයක්. ඒ කියන්නේ input device එකක්. input device එකක් යතුරු පුරව. එතකොට අපිට ඒ ගැන අවධානය තියෙන්න ඕන. ඔබට කොතනකදී හෝ පරිගණක යන්ත්‍රයකට ඇතුළත් කරන input device output device කියන කතාවට ලක් වෙද්දී input device අතර ප්‍රධාන input device එක නැත්නම් ප්‍රධාන ආදාන උපක්‍රමයක් වන්නේ යතුරු පුරව නැත්නම් කීබෝඩ් එක. ඒකට අවධානය තියගන්න. හොඳ එහෙනම් මෙන්න මේ කරුණු කීපේ මතකයේ තබාගෙන අපට පුළුවන් ඉන්පසුව අපේ ප්‍රධාන අවශ්‍යතාව වෙන්නේ යතුරු පුරව භාවිතා කිරීම පිළිබඳ ඔබට තරම් අවබෝධයක් ලබා දීම. අපි ඒ නිසා සම්මත ආකාරයට ලෝකේ භාවිතා වෙන යතුරු පුරව පිළිබඳව සහ යතුරු පුරවේ අක්ෂර පියවර වශයෙන් කොහොමද අපි ටයිප් කරන්න කියලා පෙන්වන රූප දර්ශනයක් ඔබ වෙත ගේනවා. එම දර්ශනයෙන් පසු නැවතත් සාකච්ඡා කරමු. පරිගණක යතුරුකරණය කරන්නේ කෙසේද කියලා අපි මුලින් කතා කරමින් හිටියේ. දැන් ඔබට මේ පෙන්වන්නේ ලෝකේ සම්මත වශයෙන් පිළිගන්න ලබන ආකාරය පිළිබඳව දර්ශන කීපයක් සමග. How to type. Whether you need to type a resume, a letter, or a bibliography, it can get done fast if you learn how to control the keys efficiently. You will need a keyboard or typewriter, patience, time to practice, and a computer with internet access. අපි පළවෙනි පියවර වශයෙන් මේ විදිහට සාකච්ඡා කරමු. Step 1. Position your fingers on the keyboard. Put your little left finger on the A and your right little finger on the semicolon. ඔබට පේනවා ඇති Tamanගේ වම් අතේ සුලංගිල්ල තැබිය යුතු කොමන ස්ථානයේද ඒ අක්ෂරයට ඒකම ඔබේ දකුණු අතේ සුලංගිල්ල තැබිය යුතු වන්නේ විශේෂයෙන්ම පේනවා ඇති ඔබට දැන් නම් වැහිලා නිසා පේන්නේ නැති වෙන්න පුළුවන් තිත් දෙක සහ තිත් කමාව තියෙන ස්ථානට කෝලන් සහ සෙමිකෝලන් තියෙන ස්ථානට එන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ ඇඟිලි දෙක කොහොමද එන්නේ කියලා. Lay your fingers one at a time on each consecutive key and place your thumbs on the space bar. The F and J keys on most keyboards. ඔබට දකින්න පුළුවන් බොහොමයක් යතුරු පුරවල F අක්ෂරයත් J අක්ෂරයත් දැක්වෙන යතුරු සාමාන්‍යයෙන් තරමක් එසවුණු ස්ථාන දෙකක් දකින්න පුළුවන්කම ලැබෙනවා. බොහොම කුඩා
එසවීම දෙයක් දකින්න පුළුවන් මේ අවස්ථා දෙකේදීම F අකුරේ G අකුරේ. Have small bumps to easily identify where your two pointer fingers should stay without having to look down. Step 2. Learn what ඔබ දකිනවා ඇති මේ අවස්ථාවේදී F අකුරට දක්වන අතේ දබන ගිලෙන ආකාරයට ඇඟිලි තබාගත යුතු ආකාරය දැන් මෙන්න මෙතෙන්දී ඔබට පේනවා F අකුර ගත්තම F අකුරට දකුණු පැත්තෙන් තියෙන G අකුරත් අපට ආවරණය කරන්න සිදු වෙන්නේ අපේ දබන ගිල්ලෙන්ම තමයි. ඒ නිසා වම් අතේ දබන ගිල්ල භාවිතා වෙනවා අක්ෂර දෙකකට කියලා මතක තබා ගත යුතුයි. එක්කම ඊට ඉහළින් ගත්තම R අකුර සහ T අකුරට, පහළින් ගත්තම V අකුර සහ B අකුරට, තවත් ඉහළින් ගත්තම 4 ඉලක්කම සහ 5 ඉලක්කමට, එහෙම නැත්නම් ඩොලර් සලකුණ සහ ප්‍රතිශත සලකුණට. මෙන්න මේ ආකාරයට අපි අපේ වම් අතේ දබර ගිල්ල ආවරණය කරනවා මේ පේන ආකාරයට යතුරු දෙක බැගින්. ඉතින් විශේෂත්වය වෙන්නේ මුලින් F අකුර ඉන් පසුව අවශ්‍යතාවක් නම් G අකුරට යන්න වෙනවා අපට. ඒ නිසා ඇඟිලි තබා ගැනීමේදී F අකුරටයි මෙතනදී තබා ගන්න සිදු වෙන්නේ. අපි තවදුරටත් බලමු ඊළඟ පියවර. fingers control which keys. The left index finger controls the F, G, R, T, 4, 5, V, and B. The left middle finger controls the D, E, 3, and C. The left ring finger controls the S, W, 2, and X. The left little finger controls the A, Q, 1, Z, and Shift. Step 3. Learn. දැන් අපි බලමු දකුණුවත් සම්බන්ධයෙන් දකුණුවත් තබා ගන්න ආකාරය. G අකුරට දකුණු අතේ දබන ගිල්ල තැබුවට පසුව ආවරණ වන ආකාරය මෙතන සිට බලමු. What keys the fingers on the right hand type? The fingers on the right hand control the same pattern of keys as you learned on the left side. Step 4. Press the space bar with your right thumb. ඒකම මතක තබා ගත යුතුයි අපට පරිගණක යතුරුපුරේ දිග බා එකක් තියෙනවා. අපි ස්පේස් බාර් කියලා හඳුන්වන්නේ. මේ ස්පේස් බාර් සඳහා භාවිත කරන අපේ මහපට ඇඟිලි දෙක. Step 5. Master the shift keys with your little fingers. Press the shift key while simultaneously pressing the letter of choice to type a capital letter. If the letter is pressed, ඒකම shift යතුර සඳහා භාවිත කරන්නේ අපේ දෑතෙම ඒ අවශ්‍යතාව තියෙන පැත්ත අනුව සුළංගිල බවත් මතක තබා ගන්න. අපි සාමාන්‍යයෙන් මතක තබා ගත යුතු මෙන්න මේ ආකාරය. ඔබට පේනවා ඇති අමුළු මොහොතකට නතර කරනවා මේ සටහන. ඔබට පේනවා ඇති වම් අතේ සුළංගිල්ල shift කරන තිබීදී දකුණු අතේ දබර ගිල්ලෙන් අක්ෂරයක් මුද්‍රණය කරන්න උත්සාහ ගන්න ආකාරය, නැත්නම් ටයිප් කරන්න උත්සාහ ගන්න ආකාරය මේ නතර කර තියෙන තිරපත මත හොඳින් බලන්න. මෙන්න මේ කරුණ අවධානය ලක් කරනවා. අපි සාමාන්‍යයෙන් දකුණු අතින් යම් අක්ෂරයක් නම් ටයිප් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ටයිප් වෙන්නේ සිම්පල් අක්ෂර. එහෙම නැත්නම් සාමාන්‍ය සිම්පල් කියන බහුල භාවිත කරන වචනය සිම්පල් ලෙටර්ස් භාවිත වෙනවා. ඒකම shift එක ඔබා ගැනීමේදී දකුණු අතින් කැපිටල් අකුරක් මුද්‍රණය කරනවා නම් වම් අතින් ඕනේ shift එක ඔබා ගන්න. මේ දර්ශනය හොඳට පැහැදිලිව පේනවා ඇති ඔබට. මෙන්න මේ අවස්ථාව බලන්න. මේ මෙතන තියෙනවා shift එක. මෙන්න මෙතන තියෙනවා එකට ගැලපෙන අක්ෂරය. මේ අවශ්‍යතාව අපි භාවිත කළ යුතුයි. ඒ නිසා හොඳින් අවධානය ලක් කරන්න ඕනේ මේ අවශ්‍යතාව. හොඳයි අපි බලමු තවදුරටත්. versa. Step 6. Sit up straight with both feet on the floor. Position your chair and මෙන්න මේ ආකාරයකට අවශ්‍යතාව විශේෂයෙන් දැනගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පරිගණකයක් භාවිතා කරද්දී අපේ ඇස් මට්ටමත් සමග එක එල්ලේ පවතින ඕන පරිගණක තිරය. එය අත්‍යවශ්‍යතාවක්. ඊළඟට අපි හිඳගත යුතු වෙන්නේ පහසුවෙන් හිඳ ගන්න පුළුවන් පුටුවක, විශේෂයෙන්ම අපේ ශරීරයේ මේ පෙනෙන ආකාරයට සාමාන්‍යයෙන් පිහිටන විදිය වෙන්න ඕනේ. ඒකම අපි යතුරුපුරුවෙන් යතුරුකරණය කරද්දී නැත්නම් ටයිපින් කරද්දී
කිසි විටකත් ටයිපින් කරන යතුරු පුර දිහා බල ටයිපින් කිරීම සුදුසු වන්නේ නැහැ. එය තාක්ෂණික ක්‍රමයක් නොවන නිසා. ඒ බවත් සිහිපත් කරනවා අවධාරණය කරනවා. Keyboard so your arms are at a 90-degree angle and are parallel to your legs. Keep your elbows next to your body and your head straight. Try not to look down at the keys. Step 7. Practice typing. Learning the art of typing will save you tons of time over the hunt and peck method. Did you know? The letters on old typewriters used to be listed අපි සඳහන් කරමින් පැමිණියා අපි භාවිතා කරන යතුරු පුවරුව හඳුන්වන්නේ QWERTY keyboard කියලා. ඉතින් කතා කළා QWERTY කියන අකුරු 6න් තමයි ආරම්භ වෙන්නේ කියලා. යතුරු 6. නමුත් වෙනසක් ගැන කියන්න ඕනේ. ලෝකයේ මේ සම්මතයට කලින් භාවිතා වුණේ සාමාන්‍ය විදියට ඉංග්‍රීසි හෝඩි අක්ෂර ඒ ආකාරයටම යොදලා. ඒ නිසා ඔබ මේ දකින්නේ එම කාලේ භාවිතා වුණු පරිගණක යතුරු පුවරුව. මෙම යතුරු පුවරුවේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි අක්ෂර භාවිතා වෙන්නේ ඒ අකුරේ සිට Z අකුර දක්වා එක දිගට භාවිතා වෙන ආකාරයට. ඒ නිසා අපි මේක ඔබට ඉදිරිපත් කරනවා. නමුත් අද මෙම typewriter භාවිතයේ නැහැ කියලාත් කියන්න ඕන ප්‍රධාන වශයෙන්. alphabetically. In the late 1800s, Christopher Latham Scholes rearranged the keys to prevent jamming. හොඳයි එහෙනම් ඔබට යම් ප්‍රමාණයක පරිගණක මුදුකාංගයේ භාවිතා කිරීමට පෙර පරිගණක යතුරු පුර භාවිතා කිරීම පිළිබඳ නිපුණතාවක් ගොඩනගා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැති. හොඳයි එහෙනම් අපි ඊළඟට යමු වෙන්නේ වදන් සක්සු මුදුකාංග අතර Microsoft සමාගම නිකුත් කරලා තියෙන Word මුදුකාංගයේ භාවිතා කිරීම. මේ Word ගැන කියද්දිත් වරින් වර Word කියන වර්ගය විවිධාකාර විදිහේ වෙලුම් අපට ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් භාවිතා වෙන්නේ Microsoft Word 2013 කියන version එක වෙලුම තමයි පාවිච්චි කරන්නේ මේ පාඩම් මාලාව සඳහා. නමුත් මීට කලින් මේ MS Word වල 97 කියන වෙලුම තව තිබුණා 2003 වෙලුම මේ ආකාරයට විවිධාකාර අගයන් ඇවිත් අද 2013 කියන වෙලුම භාවිතා කරනවා. දැන් මෙහෙදිත් තරමක අවබෝධයක් ලබා ගන්න සමහර කෙනෙක් 2003 වර්ගයේ පරිගණක යන්ත්‍ර භාවිතා කරලා Word නිර්මාණයක් කළා නම් එම නිර්මාණය 2013 වැඩසටහන් වලදී විවෘත කර බලන්න පුළුවන්. නමුත් 2013 වර්ගයෙන් සකස් කර වැඩසටහනක් 2003 වර්ගයෙන් අපට බලන්න අපහසුයි. හේතුව මෙතන තියෙන සංවර්ධනාත්මක දේවල් මේ වැඩසටහන් වල අඩු නිසා. ඒවත් සිහිපත් කරන අන්න ඒ නිසා අපට ප්‍රධාන වශයෙන්ම පරිගණක යන්ත්‍රය තුළ Word සුරකුම් කිරීමේදී සේව් කිරීමේදී යම් නමක් දෙනවත් එක්කම මෙයා අපෙන් ඉල්ලීමක් කරනවා save as type කියලා කවර ආකාරයකටද මේ ටයිපින් එක කරන්නේ කියලා. ඒස හිතන බලන්න ටිකක් save කිරීමේදී නමක් යොදනවා විතරක් නෙවෙයි. නමක් යෙදීමේදී save as type කියලා ගන්න වෙනවා. අපි ගබඩා කරන්නේ 2013 න් හදලා ඊට ආසන්න නමුත් එයම නොවන වර්ගයකින් නම් පසුව විවෘත කරලා බලන්නේ අපට ඒ නිසා මේ save කිරීමේදී save as type කියන අවස්ථාවට යන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව ඔබට save කිරීමේ අවස්ථාවේදී අපට තවදුරටත් සාකච්ඡා කරන්න පරිගණක පිළිපද මත සාකච්ඡා කරද්දී කතා කරමු. හොඳයි එහෙමනම් මේ Word ගැන කතා කරනකොට අපට මේ Word තිරය ප්‍රධාන වශයෙන්ම වින්ඩෝවක් නිසා කවුලක් නිසා මේ ආකාරය ඔබට දකින්නේ මෙහි අපි උඩින්ම දකිනවා title bar මේ සඳහන් වෙනවා document කියන වචනේ.
ඒ නිසා අපි මේ පාඩමේදී MS Word ගැන කියනකොට මේ 2013 කතාව පැත්තකින් තියමු. MS Word ගැන කතා කරද්දී ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ડોකියුමන්ට් එකට. මේ ડોකියුමන්ට් එක අපට පුළුවන් ඉන් පස්සේ මේ තුල ගොඩනගන්න අපේ අවස්ථාව මත පිටු රසකට page 1 page 2 මේ විදිහට අපේ අවශ්‍යතාවය හැටියට පිටු සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. කොහොම ගත්තත් අවම තරමින් ડોකියුමන්ට් එක පිටුවක්වත් තියෙනවා. page එකක්වත් තියෙනවා. ඒ බව සිහිපත් කරගන්න. ඊළඟට මෙන්න මේ ප්‍රමාණය අපට ඉඩකට දීලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු ගොනු කරලා මේ කොටසට කියනවා මෙනු බාර් කියලා. මේකත් අපි මෙනු බාර් කියලා කියන්නේ වට්ටෝරු තීරෝ කියලා සිංහලෙන් නම් කරලා තියෙනවා. ඉන්පස්සෙ මෙන්න මේ ප්‍රදේශයේදී අපි දකිනවා රූලක්. මේ ප්‍රදේශය දක්වා ඒ රූල පිහිදලා යනවා. මේකට අපි කියන්නේ රූල කියලා. රූලක් තියෙනවා සිරස් පැත්තටයි තිරස් පැත්තටයි. ඉන්පස්සෙ අපි මෙන්න මේ කොටසේ යමක් ලියන්න පටන් ගන්නවා. මෙන්න මේ කොටසේ. එතකොට අපිට මේ පිටුවක් අපි සලකමු පළ පිටුව කියලා. පිටුවක් ගත්තා. මේ පිටුවේ අපි ලිවීම කරන් යද්දී අපිට මෙන්න මේ දේවල් ලැබෙනවා. එකක් තමයි මාතෘකාවේ හැරුණම මාතෘකාව අමතක කරපියට මාතෘකාවේ තියෙන වචනනේ. එනිසා අපිට මේ පිටුවක් ගත්තා. පිටුවේ වචන ලියන්න සිද්ධ වෙනවා. කොහොමද ලියන්න සිද්ධ වෙන්නේ? වචන ලිවීම නිසා අපට හැදෙනවා එක්තරා විදියක වාක්‍ය. වාක්‍ය නිසා හැදෙනවා ඡේද. එහෙමනම් අපට පිටුවක් ගත්තම පිටුවක තියෙනවා පැරග්‍රාෆ්, ඡේද, පැරග්‍රාෆ් තියෙනවා. මම වචනේ ඡේද තියෙනවා. එහෙනම් අපි Microsoft Word ඉල්ල ගන්නවා කියලා කියන්නේ මුලින්ම ලැබෙනවා ડોකියුමන්ට් එකක්. ડોකියුමන්ට් එකේ පිටු යම් ප්‍රමාණයක් තියෙනවා. එහි එක පිටුවක් ගත්තොත් කිසියම් පිටුවක් ගත්තොත් පිටුව තුල පැරග්‍රාෆ්ස් තියෙනවා. එහෙනම් මේ පැරග්‍රාෆ් අපට විවිධාකාර සකස් කිරීම කරමින් ඕනේ අපිට අවශ්‍ය කරන ලිපිය සකස් කරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපේ මේ පිටුව ගත්තම පිටුවේ අපිට සමහරවල් මෙහෙම ලියන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට. සමහරවල් මෙහෙම ලියන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. මෙහෙම විවිධ ආකාර තියෙනවානේ. මේ ආකාර පිළිබඳව අපි පසුව සාකච්ඡා කරමු. මෙතනදී අපිට පැරග්‍රාෆ් කියන ක්‍රියාව ගැන කතා කරන්න සිදු වේවි. එහෙනම් දැන් මේ තියෙන සටහනේ අපි ලියාගෙන යද්දී අපි සාමාන්‍යයෙන් සමහර විට ඔබ දැකලා ඇති සමහර පොත්වල පේලියක් අවසන් වෙන්න ගියාම අකුරු සංඛ්‍යාව වැඩි නම් අකුරු ටික ලියලා මේ අපි හිතමු මේ ප්‍රමාණය මදි නම් ඉරි කැලක් ඉරි තුටියම එහෙට ගියනවා. දැන් මෙන්න මේ ක්‍රමය පරිගණක යන්ත්‍රයේ තියෙන වර්ඩ් බාර ගන්නෙ නැහැ. වර්ඩ් කරන්නේ මෙහෙම සිදුමක් වුණා නම් මේ අග්ගිස්සෙන් අතර වෙන්නේ. එයා මෙහෙම ඉවත් කරන්න නැතුව සම්පූර්ණ වචනයම අරගෙන මේ කෙලවරට එනවා. මේ පැත්ත කෙලවරට ඇවිල්ලා සම්පූර්ණ වචන තියා ගන්නවා. ඒ නිසා අපිට මේ වගේ කඩ වශයෙන් ලිවීම අවස්ථාවක් මතුවන්නේ නැහැ. ඒ පිළිබඳවත් සිහිපත් කරගන්න. සාමාන්‍යයෙන් අපි වචන ලිවීමේදී වචනයෙන් භාග ලිවීම සහ ඉරි කැලක් යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ වර්ඩ් භාවිත කරද්දී. අපි ප්‍රධාන වශයෙන් කියනවා මෙන්න මේ ධාරයේදී වචනය කඩාගෙන මේ පැත්තට පැමිණෙනවට අපි කියනවා word wrap එකක් කියලා. word
wrap එකක් කියලා කියන්නේ. word wrap. તો අපි දැන් මේ කතා කරන දේවල් එක කතා කරද්දී අපිට සාමාන්‍යයෙන් ડોකියුමන්ට් එකක් ලැබෙනවා. ડોකියුමන්ට් එකේ page තියෙනවා. page එකේ paragraph අපි typing කරනවා. paragraph typing කරද්දී වචන අවශ්‍ය විදියට දිග වැඩි නම් කැඩිලා අනිත් පැත්තට යනවා. වචනේ විදිහටම යන්නේ. වචන භාග අරගෙන යන්නේ නැහැ. නිසා ඔන්න ආකාරයට ડોකියුමන්ට් එකේ යම් සිදුවීම් සිදු වෙනවා. ඊළඟට අපට මේ පැරග්‍රාෆ් එකේ තියෙන්නේ අකුරු. එතකොට අකුරු හඳුන්වන්නේ ෆොන්ට් කියලා. මේ නිසා අපට පැරග්‍රාෆ් එක තුල ෆොන්ට් වල ක්‍රියාකාරකම් රැසක් තියෙනවා. අපට මේ ෆොන්ට් එක අකුරු වර්ගය අපිට මේ අකුරු වර්ගය සමහර වෙලාවකදී සිදු වෙන්න පුළුවන් ඇල අකුරු. එහෙම නැත්නම් විවිධ හැඩ තියෙන අකුරු. එහෙම නැත්නම් අකුරු වර්ග වෙනස් අකුරු. අපි හිතමු සාමාන්‍යයෙන් අපිට පරිගණක පිළිවෙලක වර්ඩ් ඉල්ලුවකම අපිට ලැබෙන්නේ ඉංග්‍රීසි අක්ෂර. මේ හැර අපිට පුළුවන් සිංහල අක්ෂර, දෙමළ අක්ෂර, එහෙම නැත්නම් වෙනත් භාෂාවක අක්ෂර ඉල්ල ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ පැරග්‍රාෆ් සම්බන්ධව කතා කරද්දී ෆොන්ට් ගැන අපේ අවධානය තියෙන්න ඕනේ. නමුත් මතක තබා ගන්න පැරග්‍රාෆ් කියන එකත් ෆොන්ට් කියන එකත් වෙනම සාකච්ඡාවට භාජනය කරන ගෲප් දෙකක්. එකක් මතක තියාගන්න සාකච්ඡා කිරීමේදී. ඉතින් එහෙමනම් අපට පැරග්‍රාෆ් එකක් තුල ෆොන්ට් කපඩා කරද්දී ෆොන්ට් එකේ ප්‍රමාණය ගැන හැඩ වැඩ කිරීම ගැන සිහිපත් කරන්න වෙනවා. ඒක මතක් කරන්න ඕනේ අපි යතුරුපූර්වයෙන් ටයිපින් එකක් කරනවා නම් යතුරුකරණයක් කරනවා නම් මේ යතුරුකරණය අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් අපි ප්‍රමාණය 12ම ප්‍රමාණය වඩාම යෝග්‍යයි. මම එහෙම කියන්නේ අපි සාමාන්‍යයෙන් මුද්‍රණය කිරීමේදී සාමාන්‍ය ප්‍රමාණය වසලකන්නේ ෆොන්ට් සයිස් එක 12 නිසා. එය අවධානය ලක් කිරීම වඩා හොඳයි. එතකොට අපි මේ අපට යම් ප්‍රශ්න මත වෙන පුළුවන් ටයිපින් කිරීමේදී මේ අක්ෂර අපට පෙනෙන ප්‍රමාණය මීටර ලොකුවට පෙනිය යුතු නම් ඒ කියන්නේ ටයිප් වෙන්නේ 12න් අපට පෙනිය යුතු නම් 12ට වඩා ලොකුවට අපි මෙන්න මේ ස්ථානයක තියෙනවා zoom කියලා zoom control එකක් තියෙනවා. ඒ zoom control එකෙන් පුළුවන් අපට අවශ්‍ය විදියට තමන්ට අවශ්‍ය විදියට පුළුවන් ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඒ නිසා අපේ දැක්මේ අවස්ථාවේට අනවශ්‍ය තරම් ප්‍රමාණය විශාල කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟ කාරණය අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍ය අකුරු නම් ටයිප් කරන්නේ එහෙම නෙමෙයි විතරක් නෙමෙයි අනිත් භාෂාවලත් එහෙම තමයි. ඔබට මතක ඇති සාමාන්‍ය ජීවිතේ අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නදී කතා කරනවා ඩබල් රූල් කියලා වර්ගයක් ගැන. මේකෙදී අපි මෙන්න මේ රූල් තමයි ප්‍රධාන රූල් බවට පත් වෙන්නේ. මේ දෙකට රූල් දෙක ප්‍රධාන රූල් බවට පත් වෙන්නේ නැහැ. ඇයි එහෙම භාවිතා කරන අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඒ අකුරු ලියවොත් ලියන්නේ මෙන්න මේ ආකාරයට. ඉංග්‍රීසි B අකුරු ලියවොත් ලියන්නේ මෙන්න මේ ආකාරයට. ඉංග්‍රීසි G අකුරු ලියවොත් ලියන්නේ මෙන්න මේ ආකාරයට. නම් අවධානයට ගන්න ඕනේ අපට සාමාන්‍යයෙන් අක්ෂර ලිවීමේදී පිළිගත් සම්මතයක් තියෙනවා. මේ සම්මතයට අවශ්‍ය අක්ෂර යොදා ගැනීම සාමාන්‍ය ලියවිල්ලකේ වැදගත් වෙනවා. සාමාන්‍ය ලියවිල්ලකේ වැදගත් වෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන. අපි ඒ නිසා අක්ෂර වර්ගය ෆොන්ට් වර්ගය තෝරගනිද්දී අපි අවධානය ගන්න ඕන සුදුසු ෆොන්ට් වර්ගය කුමක්ද කියලා. මේ නිසා ඉංග්‍රීසි මාධ්‍යයේදී අපි ලංකාවේ සකස් කරලා අමතක කරලා බලමු
ඉංග්‍රීසි මාධ්‍යයේ සාමාන්‍යයෙන් ඒරියල් කියන අකුරු වර්ගයත් ටයිම්ස් නිව් රෝමන් අකුරු වර්ගයක් භාවිත කරනවා. නමුත් වර්තමානයේදී අපි දැන් අපේ ලංකාවේ භාෂාවන් තුනක් භාවිත වෙනවා. ශ්‍රී ලංකා භාෂාවන් ගත්තොත් භාෂා තුනයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. ඒ නිසා මේ භාෂා තුනෙම ලිවීම කරන නිසා අපට ඒ වෙනුවෙන් හදලා තියෙනවා ඉස්කෝල පොත කියලා අක්ෂර විශේෂයක්. මේ අක්ෂර විශේෂය ගත්තම අක්ෂර විශේෂයේ අවස්ථාවට මාරු කර ටයිප් කරන්න පුළුවන්. අපිට ඒ නිසා ඒවා යොදා ගන්න එක වඩා හොඳයි. දැන් මගේ මේ පාඩම් මාලාවෙත් මම යොදාගන්නේ ඉස්කෝල පොත කියන අක්ෂර විශේෂය. මේ අක්ෂර විශේෂ අවශ්‍ය තැන්වලදී ඉංග්‍රීසි අක්ෂර වලට හරවන්න පුළුවන්. අවශ්‍ය තැන්වලදී දෙමළ අක්ෂර වලට හරවන්න පුළුවන්. අපි අවස්ථා පරිගණකයන්ට භාවිත කරමින් සාකච්ඡා කරමු. එහෙනම් ඔබට මේ පිළිබඳව අවධානයක් තිබිය යුතු වෙනවා. අපි උත්සාහ ගන්නේ පරිගණකේ භාවිත කරලා පැහැදිලි ලියවිල්ලක් සකස් කර ඉදිරිපත් කිරීම කරන්න නම් ඒකම මේ තිරේ පත මත ඔබ දකිවි මෙන්න මෙහෙම මේ පැත්තේ යම්කිසි ඉර ප්‍රමාණයක් තියෙනවා වෙන් කරලා හීම් ඉරක් මේ කෙලවරේ මේ වගේ දක්ලක්මක් තියෙනවා. මෙන්න මේ පැත්තේ මේ කොහේ තැනක මෙහෙම මේ අඳුරු කරපුලක කොටසකුත් තියෙනවා. මෙන්න මේ කොටසෙන් නම් අපට එහා මෙහා අදින්න මේකට අපි කියනවා ස්ක්‍රෝල් බාර් කියලා. මෙන්න මේකට මේ පෙට්ටිය වගේ කොටසක් කියන්නේ අපි ස්ක්‍රෝල් බොක්ස් කියලා. එතන මේ ස්ක්‍රෝල් එකෙන් අපි ඉහළ පහළ ගනිද්දී මේ පිටුවේ යම් ප්‍රමාණයක් පේන්නේ නැත්නම් මේ නොපෙනෙන ප්‍රමාණය මතු කරන්න පුළුවන්. පේන ප්‍රමාණය යටපත් වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා අපිට මෙතනදී එහා මෙහා යෑම ගැන භාවිතාත්මකම කියනවා ස්ක්‍රෝල් බාර් වලින්. ඒ විතරක් නෙමෙයි මේ පැත්තේ ස්ක්‍රෝල් බාර් එකක් තියෙනවා. අපිට පුළුවන් මේකත් භාවිත කරලා කලින් කිව්වා වගේම දෙපැත්තට එහා මෙහා සකස් කර ගැනීමක් කරගන්න. එතකොට මේ ස්ක්‍රෝල් බාර් එක සාමාන්‍ය සඳහන් කරද්දී මේක ඉහළ පහළ තියෙන සිරස්ව තියෙන්නේ vertical scroll bar. මේ පැත්ත තිරස් බාර් තියෙන්නේ horizontal scroll bar. මේ scroll bar දුවන්නේ මේ භාගයේ මේ පොඩි කොටසට මේ scroll bar එක දුවන්නේ scroll box එක ඇතුලේ. මෙන්න මේකත් අපි අවධානය ගන්න ඕනේ. මේ scroll bar scroll box කියන ඒවා word විතරක් නෙමෙයි Excel වලත් භාවිත වෙනවා. අනිත් තරසම් වලත් භාවිත වෙනවා. ඔබට PowerPoint ගැන කතා නෙවෙයි. එතකොට PowerPoint වලදී තව භාවිත කරනවා මේ ආකාරයට. අපි එහෙමනම් Word තිරපත මතට යොමු වෙන බලමු. මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් සාමාන්‍යයෙන් මේ පැහැදිලිව පේන මේ ඩෙස්ක්ටොප් මත icon අතර Word තිබුණනම් Word අපිට ගන්න පුළුවන්කම තිබුණා. මේ icon අතර words අතුවා පේන්නේ නැහැ අපට. අපි ඒ නිසා මෙතන තියෙනවා මේ ඔබ දකින්න මේ ස්ථානයේ මෙතන අපි කියන්නේ search line එක. මෙන්න මේ තියෙන්නේ අපිට පුළුවන් search කරන්න save රේඛාව. අපි දැන් බලමු මට අවශ්‍ය වෙන්නේ word සම්බන්ධ මගේ මුල් අකුර W. සාමාන්‍යයෙන් W එක ටයිප් කළාම මෙන්න මේ ආකාරයට අරගෙන තියෙන word. අපි අද සාකච්ඡාවට ගන්නේ word වල 2013 වෙලුම පාවිච්චි ගන්න. word වල 2013 වෙලුම පාවිච්චි කරනවා අපි. බලමු දැන් මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්න. මම මේ ආකාරයට ඔබ දකීමේ office කියන වචනේත් එක්ක word ලබා ගන්න ආකාරය යම් කිසි කාලයක් අපිට ගත වෙනවා.
වර්ඩ් වලට අදාළ සියලු ලිපි ගුණ එකතු කරගන්න ඉන්පසු තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දැන් දකින්නේ මේ වෙන විට මේ වර්ඩ් සකස් කරලා තියෙන ලිපි සමූහයක් මේ පෙන්වන්නේ. අපි සාමාන්‍යයෙන් ડોකියුමන්ට් සමූහයක් මෙතන පෙන්වනවා. මේ තියෙන්නේ ඔබත් සමග සාකච්ඡා කරන භාවිතා කරන විවිධ වැඩසටහන් වල අදාළ වෙලා තියෙන කරුණු තමයි මේ තියෙන්නේ. මම මෙතෙන්දී ඔබට පෙන්වනවා මේ තියෙන්නේ blank document. ඒ කියන්නේ අපට කිසිවක් ඉදිරිපත් නොකරන අපි විසින් සියල්ල සකස් කරගත යුතු ලියවිල්ලකට ඉඩකඩ තියෙන ස්ථාන තමයි blank document එක. මේ තියෙන්නේ සාමාන්‍ය සකස් කරලා තියෙන ලිපි ගුණ ඒ වගේ මේ ආකාරයට අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේවා ඉවත් භාවිතයට ගන්න පුළුවන් අපට. අපි ප්‍රධාන වශයෙන් අද සාකච්ඡාවට ගනිමු. කොහොමද කියලා blank document එක පාවිච්චි කරන්නේ. මම මේ මත ක්ලික් කරාම මේ ආකාරයට blank document එක ඔබට දකින්න ලැබෙනවා. දැන් බලමු මෙතනදී මේ වින්ඩෝව මෙන්න මේ ආකාරයේ මේ ක්ලික් කරාම වින්ඩෝ මේ අවස්ථාවේ වෙන විශාලලා ගියා. අර දෙවදා ක්ලික් කරා මේ තත්ත්වයටපත් වෙනවා. ඒකත් කියන්න ඕනේ සාමාන්‍යයෙන් කිසිවෙකු විසින් යම් තත්ත්වයකට සකස් කර තිබොත් ඒ තත්ත්වය තමයි මේ තිරපතමක් තියෙන්නේ. නමුත් ඒ මත ක්ෂණිකව ක්ලික් කිරීමක් කරන තැන ඩබල් ක්ලික් කිරීමක් කරොත් මෙන්න මේ තියෙන මාතෘකාව දිහා මෙතන අපි කියන්නේ ටයිටල් බාර් මත ක්ලික් කරාම එය ක්‍රියාකාරී වෙනවා තිබුණු තත්ත්වයට සහ විශාල වෙන තත්ත්වයට. හොඳයි. දැන් මේ තියෙන්නේ වර්ඩ් සම්බන්ධයෙන් අපට සාකච්ඡා කරන්න සිදුවෙන ක්‍රියාවලියට අදාළ තිරපත. දැන් මෙහි මෙන්න මේ කොටස අපි හඳුන්වන්නේ මේ උඩම කොටස හඳුන්වන්නේ ටයිටල් බාර් කියලා. මේ ටයිටල් බාර්. ටයිටල් බාර් එකේ වම් අත පැත්තෙන් අපිට දකින්න ලැබෙනවා සාමාන්‍යයෙන් මෙන්න මෙතන කුඩා සලකුණුත් එක්ක ඔබට පේන ඇති මේ සටහන් වන දේ customize quick access toolbar කියලා. quick access toolbar එක එහෙම නැත්නම් අපි එසන පාවිච්චියට භාවිතා කරන මෙවලම් තීරුව. ඔන්න ක්ලික් කරන් බලන්න. මෙන්න මේ මෙවලම් තියෙනවා new open save මේ ආකාර ලැයිස්තුවක් තිබුණා. දැන් භාවිතා වෙන්නේ මෙතනදී save භාවිතා වෙලා තියෙනවා undo redo. මෙන්න මේ කරුණු තුන තමයි පෙන්ලා තියෙන්නේ මෙතන අවස්ථා තුනෙන්. අපිට new එකක් නම් ක්ලික් කරාම මෙතන new එකතු වෙනවා. open අවශ්‍ය නම් open ක්ලික් කරාම open එකත් මෙතනට එකතු වෙනවා. මේ විදිහට අපිට විවිධ වර්ගයේ එකිනෙකම පාවිච්චි කරන්න පුළුවන් tools ගන්න පුළුවන්කම තියෙනවා. අපි කියන්නේ මේවට මෙන්න මේවට කියන්නේ tools කියලා මෙවලම් කියලා. එතකොට save undo මෙතන can't repeat මේක new මෙතන open තවත් ඒවා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම අනවශ්‍ය නම් මේ ආකාර ක්ලික් කරලා නැවත තවත් අයින් කරලා දාන්න පුළුවන්. new අයින් කරොත් එයා අයින් කර ගන්නවා. හොඳයි. එහෙමනම් දැන් අපිට මේ තිරයේ අපි බලමු තියෙන දේවල් ඔබට පෙන්වන්න ඇති මේ තිරේ මෙන්න මෙතන ටිකක් ලොකුවට ලකුණක් නිවෙනවපත් වෙනවා. අපි අක්ෂරයක් ලිව්වොත් ලොකු අක්ෂරයක් වගේ පේනවා. නමුත් අක්ෂර සයිස් ප්‍රමාණය බැලුවොත් සයිස් එක මෙන්න ෆොන්ට් සයිස් එක. අක්ෂර වල කියන ෆොන්ට් කියලා මේ W කියන ෆොන්ට් එක W කියන අක්ෂරය ටෙක්ස්ට් එක සඳහා භාවිත කරන ෆොන්ට් එක වෙලාදී මෙතන Calibri කියන ෆොන්ට් එක. මේ Calibri ෆොන්ට් වල ඔබට පේනවා ඇති මේ ප්‍රමාණය 11යි. මෙන්න පේන ආකාරය 11. සාමාන්‍ය මම භාවිත කරේ සිම්පල් අකුර මම එකවරක් ස්පේස් බාර් එකේ බොත් මෙතන යා කැපිටල් අකුර බඩපත් කරනවා. සාමාන්‍ය ලක්ෂණය තමයි අපි යම්කිසි වාක්‍යයක් ආරම්භ කරනකොට ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට ඉංග්‍රීසි භාෂාව විදියට
මුල අකුර කැපිටල් කරන නිසා. දැන් මෙතනදී මේ 11 කියන ප්‍රමාණයයි මෙන්න මෙතන තියෙන මේ හොඳ බලන්න මේ පහළ කෙළවරේ මෙන්න මේකට අපි කියන්නේ zoom එක කියලා. zoom කියන්නේ ප්‍රමාණය විශාලකය. දැන් මේ විශාලකය වල පේනද මෙන්න මෙතන හරහට පොඩි ඉරක් තියෙනවා. මේ ඉරෙන් මෙහා පැත්ත රින ඉරෙන් මෙන්න මේ පුංචි ඉර මං කියන්නේ මහා තිර නෙමෙයි. මේ ඉරෙන් එහා පැත්ත ධන. දැන් මේ වෙලාවේදී ඔබට පේන්න ඕනේ මෙන්න මේ කුඩා ඉරට දකුණත් පැත්තෙන් තියෙන මහත ඉරක් තියෙනවා. මේ කියන්නේ දැනට මේ මොහොතේදී මේ තිරයේ විශාලකත්වයේ තියෙන ආකාරය. මෙන්න මෙහෙම බලන්න මේ විශාලකත්වය නැත්නම් විශාලණය දැන් ක්ලික් කරොත් පෙනේ මෙතන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණය මෙන්න මෙතනින් පැත්තෙන් පේන්නේ 100 ඉක්මවාගේ අගයක්. ඒ නිසා සාමාන්‍යයෙන් මේ තිරපත මත එහෙම තිබුණොත් අපිට බැලුව බැලමට පේන්නේ අකුරු ලොකුවට. නමුත් වඩා හොඳයි සාමාන්‍ය තත්ත්වෙ වෙන්න 100 අගයෙන් තියාගන්න. එතකොට පේනවා මේ අකුර පුංචි වගේ මම මේක 100ට වැඩි කරොත් අකුරු ලොකුවට පේනවා. අකුරු ලොකුවට පේන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. බලමු අපි මොකද උනේ කියලා. උපේනදී මේ අක්ෂරය මේ පැත්තට ගන්නකොට අක්ෂරය පුංචි වෙනවා. මේ විතරක් නෙවෙයි කඩදාසිත් පයින් එහාට මෙහාට. ඉතින් අපි වඩා හොඳ දේ තමයි සාමාන්‍ය ප්‍රමාණයට තබා ගැනීම 100ට 100 තියන තමයි වඩාම හොඳ. අපි ගන්න තව දාන ගනිමු. දැන් එහෙනම් මේ අකුර පුංචිනේ අක්ෂරයේ කුඩායි. මෙහෙම නම් අපි මේ අක්ෂරය කුඩා නිසා එක්ක වැඩ පටන් ගන්න වෙලාවෙදිම විශාල අක්ෂරයක් අවශ්‍යන අදහසින් මෙන්න මේ තියෙන ෆොන්ට් සයිස් එක 11 තියෙන්නේ 11ට වඩා වැඩි එකක් ගන්නවා. සාමාන්‍යයෙන් අපි 12 හෝ 14 වගේ ආගයක් තමයි භාවිත කරන්නේ යතුරුකරණය සඳහා. ඒක මත තබා ගන්න ඕනේ යතුරුකරණයකින් පසුව තමයි අපි අකුරු වෙනස්කම් කිරීම යටින් ඉරක් ඇඳීම තද පාට යෙදීම අවස්ථාවක් තියෙනවා අකුරු නැවත තරමක් සියලු අකුරු නෙමෙයි සමහර අවශ්‍ය අකුරු විතරක් විශාල කිරීම මෙවැනි කාර්යයන් කරගෙන යන්නේ ටයිපින් කිරීමට පස්සේ. ඒ නිසා අපි වර්ඩ් වැඩ කරද්දී මුලින්ම කරන ටයිපින් දෙවනෝ කරන්න ඕන ෆෝමැටින්. අනිවාර්යෙන්ම මුලින් කරන්නේ ටයිපින් දෙවන වතාවට කරන්නේ ෆෝමැටින්. මේ කතාව සෑම අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම අපේ දැනුමට. ටයිපින් ෆෝමැටින් කියන ක්‍රියාවන් දෙක මේ ක්‍රියාවන් දෙක හරි හැටි භාවිත නොකරනවා නම් අපි කරන ක්‍රියාවල් අසාර්ථක වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ ටයිපින් කියන වචනේ ඔබට දිස්සෙනවාද නොවනවද කියලා මට එකවර හිතා ගන්න නොහැකි වෙන පුළුවන්. නමුත් මට පුළුවන් ඔබට දර්ශනය කරන්න එක පැත්තකින් මෙන්න මේ ආකාරයට මෙතන තරමක් විශාල කරාම තරමක් එහාට මේ අගේ යනවා. එය අසීරුයි කියලා හැඟෙනවා නම් අපි මෙහෙම කරමු. මේ සංගවෙන වචන අපි එහා මෙහා කරන භාවිතා කරනවා. මේ ඔබ දකින්න මෙන්න මෙතන ස්ථාන අපිට පේනවද ඔබට? මෙන්න මේ ස්ථානයේ මෙතන තියෙන්නේ ඉහළ පහළ යන පුළුවන් කොටසක්. අපි ස්ක්‍රෝල් බාර් කියලා කිව්වේ මෙන්න ස්ක්‍රෝල් බාර් එක. ඒත් අපිට අර කොටස සංගවිච්ච කොටස ලබා ගන්න පුළුවන්. මෙන්න මේකත් ස්ක්‍රෝල් බාර් එක. මේ ස්ක්‍රෝල් බාර් එක නොපෙනෙන දුරක තියෙන්නේ. ඔයගොල්ලෝ අරන් දෙන්නම්. හොඳයි. අපි මේ සත්‍යයෙන් බලමු. එතකොට මෙතන zoom එක සාමාන්‍යයෙන් තබාගත යුතු වෙන්නේ 100. ඔන්න මම 100 තියලා.
ඒ වෙනකොට ටයිපින් කරලා ප්‍රමාණවත් නොවන බව පේන නිසා මම මේ අකුරු ප්‍රමාණය වැඩි කරගන්න මේ 12014 කරනවා. 12014 කරාම බලමු අපි වචන ලියුවොත් මොකද වෙන්නේ කියලා. තරමක් ලොකු අකුරු වලින් ලියන බව පේනවා ඇති. ඒකම මම සඳහන් කරන්න ඕනේ මෙතන ආරම්භ කරේ වචනයක් ආරම්භයේම නිසා ලියලා එන්ටර් කරාම නිවේශනය කළාම ඔන්න මුල අකුර කැපිටල් වෙනවා. ෆෝමැටින් උනත් එහෙම. බලන්න. ලියන වෙලාවේදී සිම්පල් අකුරුනාට එන්ටර් කරාම මුල අකුර කැපිටල් වෙනවා. දැන් තවත් එකක් ඔබට පේනවා ඉතින් මෙන්න මෙතනදී මේ අකුරු පේලියක් අතරේ මේ ලයින් එකක් මේ ලයින් එකක් මෙතන ලයින් හතරක් තියෙනවා. මේ ෆස්ට් ලයින්, සෙකන්ඩ් ලයින්, තර්ඩ් ලයින්, ෆෝර්ත් ලයින්. මේ ලයින් අතර හිඩසක් පෙන්වුම් කරන්නේ ඇයි? මම ඒකට හේතුව කියන්නම්. මේක එක වචනයක් වුණත් සම්පූර්ණයෙන්ම සැලකුවොත් පැරග්‍රාෆ් එකක් විදිහටයි පරිගණක සලකන්නේ. එක වචනයක් වුණත් මේ කොටස තනි පැරග්‍රාෆ් එකක් විදිහට සලකනවා. දැන් පැරග්‍රාෆ් එකක් නම් පැරග්‍රාෆ් එකට අදාළ ක්‍රියාකාරකම් තියෙනවා. මෙන්න පැරග්‍රාෆ් සම්බන්ධ අදාළ වෙන ස්ථානය මේක තියෙන්නේ මේ පැත්තෙන් ගත්තම හෝම් වල පැරග්‍රාෆ් කියන ගෲප් එක ඇතුලේ තියෙන්නේ. පැරග්‍රාෆ් ගෲප් එකේ මම මෙන්න මේ විදිහට ගිහින් විවෘත කරගත්තම ඔබට පෙනේවි මෙතන තියෙනවා මේ ස්පේසිං කියන මාතෘකාවක්. එහි තියෙන්නේ ආෆ්ට් එක 8යි කියලා. අන්න ඒ ආෆ්ට් එක 8යි කියන හේතුව නිසා තමයි මෙන්න මේ ස්ථානේ මෙන්න මෙතන මේ හිඩසක් තියෙන්නේ. ආෆ්ට් එක නොතිබ්බා නම් මෙතන හිඩසක් පිටින්නේ නැහැ. මේ පේනන්නේ ඔබට බ්ලොක් මාක් කරාට පස්සේ මේ පේනවා. මම මේක කට්ටියක් කරා බ්ලොක් කරා. එහෙම කරාම ඔබට පේනවා මෙන්න මේ විදිහට මේ වචනේ පහලින් දුරස් වීමක් තියෙනවා. ඒ දුරස් වීම හේතුව මම කලින් කිව්ව විදිහට මෙතනින් ගත්තම මෙන්න මේ තියෙන ආෆ්ට් එකට අගයක් දීම. අපි ආෆ්ට් එක අඩු කරොත් මෙන්න මෙතන මම අඩු කරන්න. පහලින් පුළුවන් අඩු කරන්න. මම අඩු කරාම මම බිඳුව කරා. දැන් ඉතින් ඔබට පෙනේ අගේ ලඟ වුණා. එතකොට අපි මේ සම්බන්ධයෙන් එහෙම දැනුම තියාගන්න අතරෙම අපි කළ යුතු ප්‍රධාන ක්‍රියාවක් තමයි මේ ටයිපින් කිරීමට අදාළ කඩදාසිය පිළිබඳ තීරණයක් ගන්නවා. දැන් මම මුලින් පෙන්වුවේ ඔබට මෙතන මේ පැරග්‍රාෆ් ගැන අපි නොසොයා වැඩ කරන නිසා පැරග්‍රාෆ් එකේ මේ අතර පරතරයක් පීටියා. ඒ උනේ ඇයි කියලා මම පෙන්වනවා. ඒකම මේ පාවිච්චි කරන කඩදාසිය ගැන අපිට දැන් අවබෝධයක් නැහැ. එහෙනම් අපිට කඩදාසිය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. දැන් මෙතෙන්දී අපි මේ පාවිච්චි කරන සටහන මේ තියෙන මෙනු එකේ හෝම් කියන ටැබ් එක එහෙම නැත්නම් හෝම් මෙනු එක තමයි ඔසවලා තියෙන නැත්නම් විවෘත කරගෙන ඉන්නේ. මම හෝම් වෙනුවට ඉන්සර්ට් තේරුවොත් ඔබට පෙනේ ඉන්සර්ට් වල අදාළ තොරතුරු ලැබෙන්නේ. මම මේ වගේ ඩිසයින් තේරුවොත් ඊට අදාළ තොරතුරු තමයි කම්පියුටර් ලබා දෙන්නේ. මේ විදිහට page layout ඉල්ලුවොත් ඊට අදාළ දේ ලබා දෙන්නේ. දැන් මට මේ තියෙන කඩදාසිය පිළිබඳව තීරණය ගන්නම් මම දැනන් ඉන්නවා කඩදාසියේ ප්‍රමාණය. මේ තියෙන්නේ page layout වල තියෙනවා size කියලා ක්‍රියාවක්. මම size ක්ලික් කරාම එයා මට පෙන්නවා විවිධ වර්ගයේ තරම් තියෙනවා size තියෙනවා. මේ size වලින් අපි උදාහරණයක් විදියට වඩා හුරු පුරුදු A4 ක්‍රමේ නම් A4 කඩදාසිය නම් මෙන්න අපි A4 තෝරගන්න ඕනේ. එසේ තීරීම අත්‍යවශ්‍ය බව සිහිපත් කරගන්නවා. ඒකම කියන්න ඕනේ අපට මේ තිරපත මත මෙන්න මෙතන මම කතා කරන්න ගියා කලින් මේ තියෙන්නේ උඩින්ම එකට ටයිටල් බාර්
ඊට පස්සේ කතා කරා මෙනු තියෙනවා කියලා. එතන ඒකට මෙනු බා කියනවා. එයින් පස්සේ පහලින් පෙන්නු අර group දැන් නැති වෙලා ගිහින්. ඒක සිදු වෙන්නේ අත්තරදිග වෙනවත් වෙන්න පුළුවන්. දැන් මම මේ ක්ලික් කරමින් සිටිද්දී කිසියම් දෙයක් සිදු වෙලා මගෙන් ගිලිහි ගිහින් තිබුණු group ප්‍රමාණය මම මේක ළඟට ලබා ගන්නේ මෙන්න මේ ආකාරයට මේ ප්‍රදේශයෙන් ඉවර පේන මේ ප්‍රදේශය mouse pointer තියලා අපි mouse එකේ දකුණ ක්ලික් කරනවා. මෙන්න මේ ආකාරයට. එහෙම ක්ලික් කරාම අපිට ලැබෙලා තියෙන මේ පහළින්ම හරි ලකුණක් තියෙනවා collapse the ribbon කියලා. collapse the ribbon කියන්නේ මේ ribbon එක හකුලා තියලා තියෙන බව. මම නැවත වතාවක් ribbon එක හකුලපු ස්ථානට ගිහින් mouse එක ක්ලික් කරාම ඔබට මේ වගේ පෙනේවි. ribbon එක අයින් වුණා. මේ ribbon එක දිග හැරුණා. කලින් අයින් වෙලා තිබුණේ දැන් දිග හැරුණා. එහෙමනම් මේ විදිහට අපිට මේ අපේ ක්‍රියාකාරකම් වලදී අපිට අවශ්‍ය දේවල් කරගන්න පහසුකම් දීලා තියෙනවා. size කඩදාසියේ ප්‍රමාණය හදන්න, ඊළඟට කඩදාසියේ මුද්‍රණය කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා අපිට පැරග්‍රාෆ් වලට ගිහිල්ලා පැරග්‍රාෆ් එකේ අපි before after ලගයන් දෙකක් තියෙනවා. මේක වෙනස් කරගන්න ඕනේ අවශ්‍ය නම්. ඒකම මේ line spacing, ඒ කියන්නේ line spacing කියන්නේ පේජ් දෙක අතර දුර අපට අවශ්‍ය නම් මේ දුර මෙන්න මේ අගයන්ට වෙනස් කරන්න පුළුවන්. single 1 point ඊළඟට මෙතන තියෙනවා double at least මෙහෙම අගයන් කිහිපයක් තියෙනවා. දැන් උදාහරණයක් කියමු. දැන් අපි ඉන්නේ multiple වල. multiple එක අගයක් මේ පෙන්ලා තියෙනවා. මේ අගය අපට අඩු වැඩි කරන්නත් පුළුවන්. අපි single එකක පුළුවන් වෙන්නේ. එතකොට මේ අගයක් අපට දෙන්නේ නැහැ. පරිගණක යන්ත්‍රයේ ඍජුවම තීරණය කරනවා එක කියන්නේ single කියන්නේ මෙන්න මේ අගය කියලා. දැන් අපි ලිව්වොත් 1.5 කියලා. ඒකත් ඉදිරියෙන් වෙනස් කරන්න දෙන්නේ නැහැ. 1.5 කියන එක නිශ්චිත අගයක්. ඩබල් කියලා දුන්නොත් ඒත් මෙතන වෙනස් කරන්නේ නැහැ. ඒකත් නිශ්චිත අගයක්. අපි at least දුන්නොත් මෙතන අගය වෙනස් කරන්න අපිට දෙනවා. මෙතෙන්දි කරන්නේ කුමක්ද? අපි සාමාන්‍යයෙන් ටයිපින් කරලා තියෙන ලිපියක පේලි අතර පරතරය තබා ගන්නවා මේ කියන ආකාරයට. මෙතන මේ after කියලා තියෙන්නේ ඡේදයක් අතර පරතරය තබා ගන්නවා. මෙතන නම් 6ක්. දැන් මේවා අපි වෙනස්කම් විය යුතු දේවල්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් වැඩ පටන් ගනිද්දිම මෙම දේවල් අනවශ්‍ය නම් අයින් කරගන්නත් පුළුවන්කම ලැබෙන්න ඕන. දැන් බලමු මේ ආකාරයට අපට යම් ලිපියක් ලිවීමට පහසුකම් දීලා තියෙනවා මේ තිරේ මත. මම ඔබට සාමාන්‍යයෙන් පෙන්වන්නම් ඊට කලින් මම සකස් කරගත්ත ලිපියක් ඕපන් කරලා මෙන්න මේ මේ ආකාරයට දිග ලිපියක් ඔබට බලන්න දෙන්නම්. අපි උපුඩා ගන්න ලද එකක්.
මේ ලිපිය අපතරමක් කුඩා ප්‍රමාණකින් බලමු. මේ තමයි ලිපියේ තියෙන ආකාරය. දිගු රචනාවක් තියෙන්නේ. එතන මෙතනදී අපි මට පෙන්වන්න ඔබට ડોකියුමන්ට් එකක් කියලා කියන්නේ පිටු යම් ප්‍රමාණයක් තියෙන විවිධාකාර ෆෝමැටිං කරලා තියෙන හැඩසවීම් කරලා තියෙන නිර්මාණශීලී ඒකම බලන පුද්ගලයාට සිත් ගන්නා සුළු නිර්මාණයක් තමයි ડોකියුමන්ට් එක කියලා කියන්නේ. මේ ආකාරයට මම මේ ඔබට පෙන්වන්නේ එක්තරා ડોකියුමන්ට් එකක්. මේ ડોකියුමන්ට් එක දැන් කුඩා කොට පේනවා. මේ ආකාරයට විශ්ල කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100 තබගත්තම වඩා හොඳයි. ඒ විදිහේ ලිපියක්. හොඳයි අපි එහෙමනම් බලමු. කාලිනවතස වැදගත් වෙන දෙයක් මේ සාකච්ඡා කරන්න ගත්තේ. ඔබ මේ පිළිබඳව අවධානය ලක් කළොත් දැන් අත් වෙන විට ලෝකය ගමන් කරමින් තියෙනවා හරිත විප්ලවයක් කරා. මේ ලිපිය එහඳහා සකස් වුණු අන්තර්ජාලයේ පළ වෙන ලිපියක්. ලෝකේ සිදුවීම් පිළිබඳව මේ ලිපිය මම යොදා ගන්නවා ඔබත් සමග සාකච්ඡාව දිගට ගෙනියන්න. හැබැයි මේ සාකච්ඡාව කිරීමේදී මේ අවස්ථාවට ඔබට මෙන්න මේ දකින්නේ ලෝකයේ එක්තරා රටක හරිතකරණයත් එක්ක සිදුලා තියෙන දේවල්. හොඳයි. ඒ සම්බන්ධව ලිපිය ඔබට කියවන්න පුළුවන්කම ලැබෙයි. මම මේ උදාහරණ නිසා අන්තර්ජාලයට මෙහෙමයි. දැන් බලමු මෙන්න මේ තියෙන මෙන්න මේ මුලින්ම පේන ඡේදය. there are a lot of mice කියලා තියෙන මේ කොටස තියෙනනේ about our මෙන්න මේ කොටස මෙතන තියෙන ඡේදයක්. අපිට පේනවා මේ ඡේදය එක්තරා අක්ෂර ප්‍රමාණයකින් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය අක්ෂර ප්‍රමාණය 12. මෙන්න බලන්න මේකේ මේ ඡේදයේ උඩ මම යම්කිසි වචනයක් මත ක්ලික් කරාම ඒ අක්ෂර ප්‍රමාණය 12. මෙන්න මේකේ යම් තැනක ක්ලික් කරාම අක්ෂර ප්‍රමාණය 18. මේ විදිහට අක්ෂර ප්‍රමාණය ගැන සටහනක් වටින් හඳහන් වෙනවා. මේ සටහනේ හැටියට මේ අක්ෂර වර්ගය මේ තියෙන්නේ මේ විදිහට. දැන් මෙතෙන්දි කරන ලද දේ තමයි මේ අනිත් අක්ෂර වලට මේ අක්ෂර තද පාටයි. මෙන්න බලන්න මේ B අකුරෙන් කියන්නේ මෙයා තද අකුරු පාවිච්චි කරනවා. I අකුරෙන් කියන්නේ ඇල අකුරු පාවිච්චි කරනවා. දැන් මේක එහෙම නෑ එකක්වත්. එතකොට මේ දෙක අයින් වෙලා යනවා. දැන් මෙතෙන්ට ගියාම එතන පාවිච්චි වෙන අකුරු වර්ග 18 ප්‍රමාණය. එහෙනම් අපිට යමක් ලිවීමේදී අපි පළමු කොටම කරන්න ඕන දේ තමයි සාමාන්‍ය අවස්ථාවට ගැලපෙන ආකාරයට ලිවීම නැත්නම් ටයිපින් කිරීම. මෙන්න මේ කරලා තියෙන ඉවෙන්නක් මෙන්න මේ කොටස ටයිපින් කරලා තියෙන්නේ ප්‍රමාණය 12. ප්‍රමාණය 12. එහෙනම් ෆොන්ට් සයිස් එක 12 කියලා කියන්නේ සම්මතයක් වශයෙන් අපි පිළිගන්න ටයිපින් කිරීමේ අක්ෂර ප්‍රමාණය. මේ ආකාරයට මේ මෙහෙම කරන ඉතින් මෙතෙන්දි මෙන්න මේක ඔබට දකිවි. මේකෙදි මොකද කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී යම්කිසි වෙනසක් කරලා තියෙනවා. මේ අක්ෂරවල යටින් ඉරක් එහෙම තියෙනවානේ. මේ විදියට වෙනස්කම් කරමින් අපි අපේ ෆෝමැට් කිරීම කරගෙන යනවා. මම මේක කොටස ගනිමුකෝ. මෙන්න මේ ඡේදය ගත්තොත් මේ ඡේදය. නැත්නම් මේ ඡේද හැම එකම මාර කලින් ඔබට පෙන්වගෙන ආවා. ඡේදයක් පසුව තව ඡේදයක් එද්දී ඒ අතර තියන්න ඕන යම් ඉඩක් මේ එම ඉඩ තමයි මේ තියලා තියෙන්නේ. මේ අතර අපිට කිසිවක් ලියන්න පුළුවන් කමක් නැහැ. මේ තියෙන හිඩසක් නොවන නිසා. හිඩසක් නොවන නිසා. ඊළඟට අපි දැනගන්න දේ තමයි මෙන්න මේ තැන් තැන් කොහොම වෙනස්කම් කරේ. වෙනස්කම් කරන්න අපි
අදාළ ටයිපින් එකෙන් පස්සේ අපට අවශ්‍ය වෙන ස්ථානය ඉස්මතු කර ගන්නවා. ඉස්මතු කරන ප්‍රධාන ක්‍රමය තමයි එක වචනයක් නම් වචනේ උඩ මවුස් එකේ වම් අත පැත්තේ තියෙන වම් පැත්තට වෙන තියෙන බටන් එක. එහෙම නැත්නම් left mouse button වරක් මේක වරක් වෙන එකක් කියනවා මම දෙවරක් කියන එකක් කියනවා. වරක් ක්ලික් කරොත් වෙන්නේ මොකද්ද? දෙවරක් ක්ලික් කරොත් වෙන්නේ මොකද්ද කියලා අපි ඉස්සරින් සාකච්ඡා කරමු. මේ පුංචි කතා බහට පසුව. ඔබට පෙන්නනවා මේ farmer කියන frame කියන වචනේ ළඟට මෙතන මේ farms කියලා වචන තියෙන්නේ. මේ වචනවල මම ආවා. මේ වචන ළඟට එද්දී වල පේනවා ඇති මේ උඩතිට වඩා මේ මෙන්න මේ අය අකුරක් පෙන්눔 කරන පේනවනේ. මේ අය අකුර වගේ තියෙන හැඩයට අපි කියන්නේ insertion pointer කියලා. මේ insertion pointer එක නැත්නම් සිංහලෙන් කියනවා ඉසිරිත්තා කියලා. මේ තියෙන pointer එක පෙන්වන්නේ අපට යම් තැනක සැරිසරන බව කියන විතරයි. ඒ ස්ථානයට ඇතුළත් වෙන හැකියාවක් නැහැ. ඒ ඉසිරිත්තට හැකියාවක් නැහැ. ඒක මම ඔහු කියන වචනේ පාවිච්චි කළේ. ඉසිරිත්තට හැකියාවක් නැහැ. මේ ළඟ රැඳිලා ඉන්න. රැඳිලා ඉන්න නම් අපි ඒක වරක් ක්ලික් කරනවා. ක්ලික් කරාම රැඳෙනවා. රැඳුනම ඔබ දකිවි. දැන් අර අය අකුර හැඩේ නෙමෙයි තියෙන්නේ. අය අකුර හැඩ වෙනකොට එතන තියෙන්නේ සාමාන්‍ය ඉරි කෑල්ලක්. ඒ ඉරි කෑල්ලට අපි කියනවා cursor කියලා. දැන් අපි හඳුනා ගන්න ඕනේ මම ඉස්සරින් කිව්වේ insertion pointer දැන් කිව්වේ cursor. මේ දෙක හඳුනා ගන්න. දැන් මම මේ ක්‍රියාව කරද්දී මම මෙතන insertion pointer ගෙනල්ලා ක්ලික් කරාම cursor එක නතර වුණා. ඒ නිසා වචනේ ළඟ විශේෂත්වයක් පේනවා. cursor එක නිවෙනවපත් වෙනවා, blink වෙනවා, blinking වෙනවා. දැන් එතකොට අපි මෙහෙම වෙලා තියෙද්දී මේ පැත්තේ තියෙන මෙන්න මේ B අකුර මම වරක් ක්ලික් කරතකොට පෙනේවි අර කලින් මම පෙන්නු ස්ථානයේ අකුරු තරමක් ඝන අකුරු වඩපත් වෙනවා. තරමක් ඝන අකුරු වඩපත් වෙනවා නේ. අයින් කරන්න පුළුවන් අපිට එතනින්. ඒ නිසා අපි ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන මේ අක්ෂර පාට බලමු පාටත් බාර ගන්නවද කියලා. අර පාට බාරගත්තා. පාට වෙනස් කරොත් ඒ වෙනස බාර ගන්නවා. එහෙමනම් අපට යම්කිසි වචනයක් තෝරගන්න, සිලෙක්ට් කරන්න එම් වචනය මත මවුස් එක ක්ලික් කිරීම ප්‍රමාණවත්. මවුස් එක දෙවරක් ක්ලික් කරොත් මවුස් එකේ වම් පැත්ත ඔන්න බලන්න. මේකේ දෙවරක් ක්ලික් කරාම ඔක්කොම බ්ලොක් මාක් වෙලා ගියා. ප්‍රවේශමෙන් දෙවරක් ක්ලික් කරාම ප්‍රමාණවත්. දැන් ඇයි මෙහෙම මම මුලින් වතා දෙවරක් ක්ලික් කරාම මුළු ඡේදයක්ම බ්ලොක් වුණේ කියලාත් ඔබට සැකයක් මතුවෙන්න පුළුවන්. දැන් මේකයි හේතුව. මෙන්න මෙහෙම මම මේ ගමන් කරද්දී මම මේ ඡේදයේ වම් පැත්තට ගියොත් ඔබට පේනවාද මෙන්න මගේ සුදු පාට පසුබිමක් තියෙන කළු පාට වටේ දාරේ තියෙන ඊතලයක්. මේ ඊතලේ වරක් ක්ලික් කරොත් වෙන්නේ ශනික දෙවරක් ක්ලික් කරොත් වෙන්නේ ওই විදිහට මුළු ඡේදයේම බ්ලොක් මාක් වෙනවා, සිලෙක්ට් වෙනවා. ඒකයි අර කලින් වතාවේ මගෙන් සිදුුනේ. දැන් මේ විදිහට අපි දකින්න ඕන අපට යම් කිසි වචනයක් සිලෙක්ට් කරන විදිය ඒ මත ගිහින් ඩබල් ක්ලික් කරන ප්‍රමාණවත් යම් ඡේදයක් ක්ලික් කරන විදිය පැත්තෙන් ඇර ඊතලෙ තියලා ඩබල් ක්ලික් කිරීම මේ විදිහට ක්ලික් එකවරක් සමහර අවස්ථාවල මේ ක්ලික් කිරීම වෙනස් වෙන අවස්ථා තියෙන පුළුවන්. ওই විදිහට හොඳින් බලා ගන්න මේ අපේ පාවිච්චි කරද්දී යම් අත් වැරදීම් වෙන පුළුවන්. හොඳට ආපහු බලා ගන්න. එක වචනයක් උඩ නිකන් ක්ලික් කරාම ඒ වචනේ සිලෙක්ට් වෙනවා. ඩබල් ක්ලික් කරාම වචනයක් උඩ සාමාන්‍ය වචනයක් උඩ ඩබල් ක්ලික් කරාම මේ ආකාරයට බ්ලොක් වෙනවා. පැත්තට ගිහින්
මෙහෙම ක්ලික් කර පේලිය බ්ලොක් මාක් වෙනවා මේ එය ක්ලික් කර පේලිය පැත්තට ගිහින් ඉඳගෙන ශනික දෙවරක් ක්ලික් කරොත් එම ඡේදයේ බ්ලොක් මාක් වෙනවා පැත්තක ඉඳගෙන ශනික තුන්වරක් ක්ලික් කරොත් මේ ආකාරයට තුන්වරක් මේ විදිහට මුළු ડોකියුමන්ට් එකම බ්ලොක් මාක් වෙනවා බ්ලොක් මාක් කිරීම අවශ්‍යයි මම කලින් පෙන්නුවා බෝල්ඩ් කරන්න එතකොට අක්ෂර වර්ණය වෙනස් කරන්න භාවිත කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ළඟ තියෙන මේ හැම ෆෝමැටින් එකක්ම සඳහාම අපට අවශ්‍ය වෙනවා කිසියම් ස්ථානයක් එක්කෝ ක්ලික් කරලා තෝරා ගන්න නැත්නම් ඩබල් ක්ලික් කරලා දැන් මෙහෙම ක්ලික් කරලා තෝරා ගන්න නැත්නම් එක වතාවක් විතරක් ක්ලික් කරලා තරියම බ්ලොක් වෙන්නේ නැහැ මෙහෙම පේනවා. ඔය විදියකින් ගත්තට පස්සේ තනි වචනයක් නම් අපට පුළුවන් පැහැදිලිව ඒකට අවශ්‍ය ෆෝමැටින් කරගන්න. මම කලිනුත් කතා කරා සාමාන්‍යයෙන් අපි කළ යුත්තේ වෙන්නේ පළමුව ටයිපින් කිරීම දෙවනුව ෆෝමැටින් කිරීම. ඒක වැදගත් වෙනවා අපේ කාර්යයන් කරද්දී. මේ තියෙන්නේ මේ කළු පාටෙන් පේනවා නම් සියල්ලම ෆෝමැටින් නොකර තියාගන්න කොටස්. අපි ඊළඟට බලමු මේ විදිහේ වචන තියෙනවා. මම මේ අන්තිම වාක්‍ය ගන්නවා. මෙතන මේ ඡේද අන්තිම වාක්‍ය. මෙන්න මේ ඡේද අන්තිම මෙතන. මේ පිටුව ගනිමුකෝ. මේ පිටුව අන්තිම ඡේදයේ මේ අන්තිම ඡේදෙට ගිහිල්ලා මම මෙන්න මෙහෙම පැත්තට ඉඳගෙන ක්ෂණිකව දෙවරක් ක්ලික් කරනවා. හොඳට බලන්න. ඔන්න ඡේදයේම බ්ලොක් මාක් වුණා. දැන් මට ඕනේ මේ ඡේදයේ වම් අත පැත්ත නම් සම්පූර්ණයෙන්ම එක ධාරයට තියෙනවා. හැබැයි දකුණු අත පැත්තේ එහෙම ධාරයට නැහැ. මම මෙන්න මේ තියෙන මෙන්න මේ අවස්ථාව මේකට කියන්නේ align right කියලා. align right ක්ලික් කරොත් මොකද වෙන්නේ? යා දකුණු අත පැත්තට මේ සියල්ලම හේතු කරනවා. align මෙතන කියමු align left තියෙන්නේ. එතකොට මේ පැත්ත ගන්න. අපිට මේ දෙකම නොවි සම්බර තියාගන්න ඕන අපි මෙන්න මෙතනට යනවා. මොකද මේකේ නම justify. ඒ සම්බර බවක් බොහෝ දුරට පින්නම් කරනවා. මෙහෙම අවශ්‍යතාව අපිට මතුවෙනවා සාමාන්‍යයෙන් ගන්නකොට. ඒකම තව දෙයක් තමයි අපිට මේ ඡේදය තරමක් මෙහි පැත්තට තල්ලු කරලා මේ හරිය හිඩසක් ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේකයි කරන්නේ. මෙතන තියෙන මෙන්න මේ අවස්ථාව increase indent. අපි කතා කරන්නේ home කියන ටැබ් එකේ group එක paragraph මෙතන තියෙනවා increase indent. මම වරක් ක්ලික් කරනකොට පෙනේ මොන තරමක් දුර යනවා. මෙහෙම ගියාම මෙතන හිඩසක් එනවා. මේ හිඩසට අපට පුළුවන් පින්තූරයක් වැනි යමක් ඇතුළත් කරන්න. ඒකත් අපට වැදගත් වෙනවා අපේ ඉදිරිපත් කිරීම සාර්ථක වෙන්න. එය අනවශ්‍ය නම් අපි අනිත් එකේ තියෙන මේකට කියන්නේ decrease indent. ඉතින් අපිට ආපහු දිගහැර ගන්න. ඒ බවත් අපි එකතු කර ගන්න ඕන අපේ දැනුමට මේ කාර්ය කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඒකම උදාහරණයක් මේ over කියන වචනේ මම ශනිකව ක්ලික් කරා මේක බ්ලොක් මාක් උනේ නැතත් මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ නිසා මම මේ අකුරු ප්‍රමාණය මෙතනින් මේ ප්‍රොමට අකුරු ලොක් කරන්න මම වැඩි කරනකොට පොඩ්ඩනේ අකුරු ප්‍රමාණය ලොක් වෙලා යනවා. මම මේකෙන් වර්ණ ගන්නවන ගියොත් කිසියම් වර්ණයකින් සතු පාට කියමුකෝ. සතු පාට වෙනවා. ඒ නිසා අපි වචනයක් මත ක්ලික් කරලා එම වචනයම පමණක් සඳහා යම්කිසි කාර්යයක් කරනවා නම් මේ විදිහට පුළුවන් අපට ක්ලික් කිරීම විතරක් භාවිතා කරන්න පුළුවන්. දැන් මේ අන්ඩර්ලයින් එකක් තියෙනවා. අපි අන්ඩර්ලයින් ඉරක් වදිනවා. මෙතන අන්ඩර්ලයින් ළඟ ඊදලයක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඊද අර්ගන්ඩර්ලයින් පෙන්ලා තියෙනවා. අපි පුළුවන් ඕනනම් ඩබල් අන්ඩර්ලයින් උනත් පාවිච්චි කරන්න. ඒ විදිහට
අපට අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන් කවුද මේ තියෙන පාසුවන් එක. එතකොට මම ඔබත් සමග කතා කරමින් හිටිය කලින් මේ ඒක තියෙනවා කියලා මේ page layout වල page size එක. බලන්න මේ page size එක දැන් කීයක් තියෙන්නේ? ඉතින් තියෙන්නේ මේ මම එහෙම පාවිච්චි කරන මේකේ තියෙන්නේ letter. මට අවශ්‍ය නම් වෙනස්කම් කරගන්න ඕන A4 කඩදාසියකට නම් මුද්‍රණය කරන්න මම A4 කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරාම මේ ආකාරයට අපට තිරේ මත තොරතුරු ලැබෙනවා. මම නැවත තවක් ගන්නම්. page layout ගිහිල්ලා මේ ලැබෙන size එක කලින් තුන් letter වල තිබුණේ දැන් අපි තියෙන්නේ A4 වල. මේ පිළිබඳව අවධානය තියෙන්න ඕනේ අපි වැඩ කරන යනකොට. මේ ආකාරයට ඡේද රසක් තියෙනවා ડોකියුමන්ට් එක. ඒකම බලමු. මම ඔබට පෙන්න මේ එක වචනයක් වෙනස්කම් කරලා ඕවා කිය වචනයක් මෙන්න මේ වචනයට අපි රතු පාටෙන් පාට කරලා තියෙනවා. ඒ කියන්නේ ෆොන්ට් කලර් එක රතු red. ඩබල් අන්ඩර්ලයින් තියෙනවා. ෆොන්ට් සයිස් එක ඉන්ක්‍රීස් කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවන් තුනම මට මේ hungry කියන වචනයට තෝරන්නේ. එහෙනම් මට සිදු වේවි මෙහි ඇවිදලා හොයාගෙන අකුරු සයිස් එක බලන්න වෙනවා. ඒ කියන්නේ ෆොන්ට් සයිස් එක බලන්න වෙනවා. වර්ණය ඩබල් අන්ඩර්ලයින් මේ හොයාගෙන ඉන්න වෙනවා. සාමාන්‍ය ඩබල් අන්ඩර්ලයින් නම් එතරම් ගැටලුවක් නොවුනත් වර්ණය හරියට ගන්න වෙනවා. ප්‍රමාණය හරියට ගන්න වෙනවා උස. මේ දෙක තුනම අපට එකවර දාන්න පුළුවන්. මෙන්න මෙහෙම කරොත් මේ මත ක්ලික් කරලා අපිට පෙනේ මේ හෝම් වලට ගියාම මෙතන මෙන්න මේ හැඩයක් තියෙනවා. මේකට කියන්නේ format painter කියලා. මේ ක්ලික් කරගෙන යම් කිසි නැත්තම් මේ පොස්සක් වගේ හැඩයක් වෙනවා. නැත්තම් පින්සලක් වගේ හැඩයක් එනවා. මේ පින්සලේ හැඩයෙන් අපි ඇදගෙන ගියා මේ විදිහට එම කොටස මුලින්ම මෙහෙම කරන්න වෙන්නේ. අපි නැවත බලමු. වචනේ ලොක් කරනවා. ඊට පස්සේ මෙතන format painter අරගෙන මේ පින්සල මේ පින්සල එන්න ඕනේ. ඔහොම එරන් ගියාම ප්‍රමාණය ගන්න නෑ වගේ මේ ආකාරයට ලැබෙන්න ඕන. තවදුරටත් මේ පින්සල තියෙනවා නම් අපිට තව පුළුවන් අපි අදන් යන්න තව ඒවත් උඩට ඒ වගේ වෙනවා. තවදුරටත් පින්සල තියෙනවා. තවත් කොහොමින්ම කරන් යන්න මේ ආකාරයට අපිට පින්සල තවදුරටත් අනවශ්‍ය නම් යතුරු පූර්වයේ කීබෝඩ් එකේ තියෙනවා වම් පැත්ත ඉහළ කෙළවරේ escape වරක් ක්ලික් කරාම ඉන්පස්සේ අයින් වෙනවා. ඔන්න ඒ ආකාරයට අපිට පුළුවන් මෙතනදී සැලසුම් කරගෙන යන්න. ඔන්න ඔබට තියෙන ප්‍රධාන දේ තමයි මෙන්න මේ ගැන අවධානය ගැනීම. මෙතන තියෙන home යටතේ font සම්බන්ධව කරන්න පුළුවන් දේවල්. ඒකම paragraph යටතේ කරන්න පුළුවන් දේවල්. මේ කරුණු දෙක සොයා බැලීම වැදගත් වෙනවා.